ආයිබෝවන් සාමාන්‍ය පෙළ සිංහල විෂය හදාරද්දී අපේ දරුවන්ට ඉතාමත්ම රසබර සාහිත්‍ය පාඩම් හදාරන්නට අවස්ථාව ලැබෙනවා. කෙටි කතාව අපේ සාහිත්‍යයේ තියෙන ඉතාම රසවත් සාහිත්‍යාංගයක්. කෙටි කතාව නම් සාහිත්‍යාංගයේ පිළිබඳව අපේ දරුවන්ට අවබෝධයක් තියෙනවා පහළ ශ්‍රේණිවල සිංහල භාෂාව ග්‍රන්ථයේ ඇතැම් පාඩම් වල කෙටි කතා අන්තර්ගත වෙලා තිබුණු නිසා. සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේ කෙටි කතා දෙකක් රස විඳීම සඳහා නියමිතව පවතිනවා. එයින් පළමු කෙටි කතාව තමයි අද අපේ පාඩම් බවට පත් කරගන්නේ. පාඩම අපට වැසිකිළියක්. මේ පාඩමට පිවිසීමට පෙර ආතුව මේ පාඩමෙන් අපේ දරුවන්ට අත්කර දිය යුතු ඉගෙනුම්ඵල සහ දරුවෝ ළඟා විය යුතු නිපුණතා මට්ටම යන ආදිය මුලින්ම සලකලා බලමු. නිපුණතාව 14 බිඳුව සාහිත්‍ය නිර්මාණ පරිශීලනයේ රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. නිපුණතා මට්ටම 14.4 නූතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදී. ඊට අදාළ වන ඉගෙනුම්ඵල හැටියට සාහිත්‍යාංගයක් ලෙස කෙටි කතාවේ සුවිශේෂතා විස්තර කරයි. නිර්දිෂ්ට කෙටි කතාවේ ගැබ් වූ කෙටි කතා ලක්ෂණ හඳුනාගෙන අගය කරයි. අපට වැසිකිළියක් කෙටි කතාව රස විඳිමින් විචාරය කරයි. මේ ඉගෙනුම්ඵල අත්පත් කර ගැනීම සඳහා අදිෂ්ඨානයක් ඇති කර ගනිමින් අපි මේ කෙටි කතාව අධ්‍යයනයට යොමු වෙන්නට ඕනේ. කෙටි කතාවේ නම මම මුල්ලු සඳහන් කළා අපට වැසිකිළියක්. මේ කෙටි කතාව කේ ජයතිලක නම් ප්‍රවීණ සාහිත්‍ය ධරයා අතින් රචනා වුණු කෙටි කතාවක්. බොහොම රසවත්, ඒ වගේම බොහෝ අර්ථවත්. අපේ පැරණි ගැමි සමාජයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වෙන අන්දමේ කෙටි කතාවක් විදිහට අපට මේ සලකා බලන්නට පුළුවන්. අප මුලින්ම මේ කෙටි කතා කරුවා පිළිබඳව හඳුනාගෙන, ඒ වගේම කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ මූලික ලක්ෂණ කීපයක් වටහාගෙන අපට වැසිකිළියක් කෙටි කතාව රස විඳින්නට යොමු වෙමු. කෙටි කතාව කියන්නේ කුමක්ද? දැන් අපේ දරුවෝ දන්නවා නවකතා, කෙටි කතා, කවි ආදී විදිහට අපේ සාහිත්‍යයේ තුල විවිධ සාහිත්‍යාංග තියෙනවා. කෙටි කතාව කතා සාහිත්‍යයට අයිති වෙන්නේ. නවකතාව සහ කෙටි කතාව දෙක සංසන්දනාත්මකව විමසා බැලීමෙන් කෙටි කතාවට අනන්‍ය ලක්ෂණ සමුදායක් අපට හඳුනා ගන්නට පුළුවන්. සාපේක්ෂ වශයෙන් ගත්තහම නවකතාව දීර්ඝ කතාවක්. කෙටි කතාව කුඩා කතාවක්, සංක්ෂිප්ත කතාවක්. අප සාමාන්‍යයෙන් සඳහන් කරනවා එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් කතාව තමයි කෙටි කතාව කියලා. ඉතින් කෙටි කතාව කියන සාහිත්‍යාංගයට අනන්‍ය වූ ලක්ෂණ සමුදායක් හඳුනා ගන්නට පුළුවන්. අප ඒ සියල්ලම නෙමෙයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මූලිකව කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එකයි ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ දරන්නේ. මහාචාර්ය ඒ.වී. සුරවීර කෙටි කතා කරුවෙක්. කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ පිළිබඳව බොහෝ සෙයින් පොතපත ලියලා සමාජය දැනුවත් කරපු කෙනෙක්. එතුමා කෙටි කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්වචනය තමයි කෙටි කතාව ඌ කලි එක් මූලික චරිතයක් හෝ චරිතාංගයක් හෝ මූලික සිද්ධියක් හෝ මූලික උද්වේගකර අවස්ථාවක් හෝ නිරූපණය කරන සාහිත්‍යාංගයකි. ඔව් දරුවනේ, කෙටි කතාවක් ලියන්නේ කිසියම් සිද්ධියක් මුල් කරගෙන, එහෙම නැත්නම් චරිතයක් මූලික කරගෙන, එහෙමත් නැත්නම් චරිතයක තියෙන කිසියම් ලක්ෂණයක් මූලික කරගෙන, එහෙම නොවන්නේ නම් යම් අවස්ථාවක කෙනෙකුගේ සිතට දැනුණු තදබල හැඟීමක්, ප්‍රබල හැඟීමක් නිරූපණය කිරීම සඳහා කෙටි කතා ලියනවා. ඔය වගේ සරල කාරණයක් මූලික කරගෙන තමයි කෙටි කතාවක් ගොඩනගන්නේ. ජෝසප් බර්ග් එසන්වීන් කියන සාහිත්‍යදරයා කෙටි කතාව පිළිබඳව සපයන නිර්වචනයේත් අපේ දරුවන්ගේ අවබෝධය සඳහා වැදගත් වෙනවා. කෙටි කතාව වූ කලි අනික් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් සහ ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන්නා වූද, එකට කැටි වී සිටින කතා වින්‍යාසයකින් යුක්ත වූද, මනා අවයව සංවිධානයක් ඇත්තා වූද කෙටි කල්පිත ආඛ්‍යානයකි. ඔව්, කෙටි කල්පිත ආඛ්‍යානයක්. තවත් නිර්වචන ඕන හැටියේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටි කතාව කතුවරයෙකුගේ මනසේ මැවුණු අලුත් කතාවක්. ඒ කතාවෙන් පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට රැගෙන යනවා.
ඒ කතාව ඉක්මනින් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන්. ඔය ආදී ලක්ෂණ අපට කෙටි කතාව සම්බන්ධයෙන් තව විස්තර කරගන්නට පුළුවන්. එතකොට දල වශයෙන් අපේ දරුවෝ කෙටි කතාව කියන්නේ සිද්ධියක්, චරිතයක්, චරිතාංගයක්, එහෙම නැත්නම් උද්වේගකර භාවාවස්ථාවක් වැනි දෙයක් මූලික කරගෙන නිර්මාණය වුණු කතාවක් කියන එක මතකේ රඳවා ගන්නට ඕනේ. කෙටි කතාවක ශිල්පීය අංග හැටියට මේ කාරණා විස්තර වෙනවා. කෙටි කතාවක වස්තු වින්‍යාසය. ඒ කිව්වේ කතා වස්තුවේ සිද්ධි විකාශනය වෙන ආකාරයක් තියෙනවා. කතාව ගලාගෙන යන ක්‍රමයක් තියෙනවා. හේතුඵල සම්බන්ධතාව නිරූපණය වන ආකාරයට මේ සිද්ධි විකාශනය වෙන්නට ඕනේ. චරිතාංග නිරූපණය. ඒ කෙටි කතාව තුළ අන්තර්ගත වන චරිතවල ගති ලක්ෂණ නිරූපණය කරන්න ඕනේ. පසුබිම් නිරූපණ. ඒ කෙටි කතාවේ චරිත හා සිද්ධි පිහිටුවා තිබෙන්නේ කෙබඳු සමාජ පසුතලයකද කියන එක පාඨකයාට අවබෝධ කර ගැනීම සඳහා පසුබිම් නිරූපණයන් කියනවා කෙටි කතාවක අන්තර්ගත වෙනවා. ඒ වගේම සංකේත භාවිත කරනවා. මොකද කෙටි කතා කරුවා වචන අරපිරිමැස්මෙන් භාවිත කරන්නට ඕනේ. ඒ සාහිත්‍යාංගය ස්වාර්ථ වශයෙන්ම පනවාගත්ත සීමාවක් තියෙනවනේ කෙටි බව කියලා. මේ කෙටි බව ආරක්ෂා කර ගැනීම සඳහා වචන හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු වෙනවා. ඒ සඳහා සංකේත වැනි සංක්ෂිප්ත ප්‍රකාශන ක්‍රම කෙටි කතා කරුවා භාවිත කරනවා. ඒවත් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම කෙටි කතාවක දෘෂ්ටි කෝණය කියලා දෙයක් තියෙනවා. ඒ කියවේ කතාව ඉදිරිපත් කරන රචකයා රැඳී ඉන්නේ කොතනද කියන කාරණය. කතන ක්‍රමය කියලත් මේකට අපි කියනවා. ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, තවත් කතන ක්‍රම තියෙනවා. නාට්‍යමය කතන ක්‍රමය, බහුආත්ම භාෂණ කතන ක්‍රමය. අපේ දරුවෝ සාහිත්‍ය ඉස්සරහට ඉගෙන ගන්නකොට මේ අංග හඳුනා ගන්න පුළුවන් වෙයි. මම කියලා කෙනෙක් නම් කතාව කියන්නේ අපි කියන එකට උත්තම පුරුෂ කතන ක්‍රමය කියලා. කතාව කියන කෙනා කතාවෙන් පිට ඉඳගෙන කතාවේ සිද්ධි චරිත අවස්ථා විස්තර කරනවා නම් අපි කියන එකට ප්‍රථම පුරුෂ කතන ක්‍රමය කියලා. ওই විදිහට කෙටි කතාවක දෘෂ්ටි කෝණය කියලා දෙයක් තියෙනවා. ඒ වගේම ජීවන දෘෂ්ටිය මේ කෙටි කතාව මගින් රචකයා කිසියම් අපූරු ජීවිතාකල්පයක් ප්‍රකට කරන්නට ඕනේ. ඒ කෙටි කතාවට විෂය කරගත්ත අත්දැකීම රචකයා දකින්නේ කොයි විදිහටද? ඒ අත්දැකීම තුළින් එයා ඉස්මතු කරන්නේ කුමක්ද කියන එක තමයි මේ ජීවන දෘෂ්ටියන්ෙන් අදහස් කරන්නේ. ඒ වගේම කෙටි කතා රචනයේදී භාෂාව නිර්මාණශීලීව භාවිත කරලා තියෙන්න ඕනේ. කෙටි කතාවක රසවත් බව බොහෝ දුරට රඳා පවතිනවා රචකයා යොදාගෙන තියෙන භාෂාවේ නිර්මාණාත්මක ගුණය මත. ඒකාබද්ධතාව. කතාවේ සියලු අංග මේ කියපු සියලු කොටස් අතර මනා වූ ඒකාබද්ධතාවක් එකමුතුකමක් කෙටි කතාවක් තුළ තිබිය යුතුයි. ඔය ආදී ලක්ෂණ තමයි කෙටි කතාවක ශිල්පීය අංග විදිහට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලන්න ඕනේ අද අපට නියමිත පාඩමේ කෙටි කතාවේ රචකයා පිළිබඳව මූලික තොරතුරු බිඳක් හඳුනා ගැනීමට. අපි හැමදාම දරුවන්ට උපදෙස් දෙනවා ඔබේ සාහිත්‍ය සංග්‍රහයේ හැම සාහිත්‍ය පාඩමකම ආරම්භයේ තියෙන හැඳින්වීම ඊතා වමනාවෙන් උනන්දුවෙන් අවධානයෙන් කියවන්න. එහි අන්තර්ගත හැම වැදගත් කරුණක්ම මතක තියාගන්න. මක් නිසාද ඔබට සාහිත්‍ය පත්‍රයේ කෙටි ප්‍රශ්න යටතේ ඒ තොරතුරු පිළිබඳ දැනුම විමසන ප්‍රශ්න ලැබෙන නිසා. ඔව්. අපට වැසිකිළියක් කෙටි කතාව ලියන්නේ කේ ජයතිලක නම් ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයා. ඔහු අද ජීවතුන් අතර නැහැ. එතුමා අපේ සාහිත්‍යයට පුළුල් මෙහෙවරක් ඉටු කරපු පඬිවරයෙක්. එතුමා උපත ලබන්නේ 1926 ජූනි 27 වෙනිදා. උපත සිදු වූයේ ගම්පහ කිරිඳිවැල රදාවාන කියන ගම් ප්‍රදේශයේ. එතුමා අප අතරින් වෙන්ව යනවා 2011 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. එතුමා විවාහව සිටියේ ඊටාම ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග, ගුවන් විදුලි මාධ්‍යවේදිනියක් සමග, සුමනා ජයතිලක මහත්මිය. කේ ජයතිලක මහතාගේ ජීවන තොරතුරු වලින් තවත් යමක් ඔබට ඉදිරිපත් කළොත් එතුමාගේ මූලික අධ්‍යාපනයේ රදාවාන පිරිමි පාසලේ. පස්සේ එම විද්‍යාලය මහගමසේකර මහා විද්‍යාලය කියලා නම් කළා. මක් නිසාද මහගමසේකරන් ඉගෙන ගත්තෙත් මේ පාසලේමයි. කේ ජයතිලක සහ මහගමසේකර දෙන්නම එකම පන්තියේ ඉගෙන ගත්ත දෙදෙනෙක්. දෙන්නම අපේ සාහිත්‍ය ලෝකයේ බබුලෝපු ප්‍රතිභාපූර්ණ සාහිත්‍යධරයන්. කේ ජයතිලක මහත්මයා ග්‍රන්ථකරණයේ නියැලුණු ශේස්ත්‍ර වශයෙන් අපට දක්වන්න පුළුවන්. එතුමා සාහිත්‍ය විචාර ග්‍රන්ථ ලියලා තියෙනවා. දර්ශනවාද විෂයට සම්බන්ධ ග්‍රන්ථ ලියලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අත්දැකීම් පදනම් කොටගෙන නිර්මාණ සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණයක් දායාද කරපු ලේඛකයෙක්. එතුමා
ලබාගත් සම්මාන හැටියට බොහෝ සම්මාන එතුමාත් පත් කරගෙන තියෙනවා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ආදිය. ඊට අමතරව ලේඛකයෙකු එක් වරක් පමණක් පිදුම් ලබන සම්මානයක් තියෙනවා සාහිත්‍ය රත්න කියලා. මේ සම්මානයනොත් කේ ජයතිලකයන් පූජාර්හ වුණා, පිදුම් ලැබුවා. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය සූරී සම්මානයටත් ලක් වෙච්ච සාහිත්‍ය දරයෙක්. එතකොට කේ ජයතිලකගේ ජීවන තොරතුරු ඔය විදිහයි. අපි එතුමගෙම හඬින් මේ කරුණු යම් ප්‍රමාණයක් දැක බලා ගත්තොත් උචිතයි කියලා මම හිතනවා. ඒ නිසා අපි මීළඟට කේ ජයතිලක මහත්මයා එතුමගේ ජීවන කතාව පිළිබඳව ලුහුඩින් ප්‍රකාශ කරන කරුණු කීපයක් නරඹමු. මම උපන්නේ ගම ඒ කාලේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි තිබුණත් දැන් නැති වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ කාලේ අර කියපු විදිහට කොළඹ දිස්ත්‍රික්කයට අයිති වුණත් මේක පැවතියේ ඉතාමත්ම නොදියුණු ප්‍රදේශයක් හැටියට. අතම මේ ස්ථානයේ හිට කිලෝමීටරයකටත් වැඩි දුරක් තියෙන මහ පාරට යනකනොත් තිබුණේ ගෙවල් දෙකකට තුනකට වැඩියෙන් තිබුණේ නැහැ. ඒ කාලේ අපට තිබුණු ලොකුම දුෂ්කරතාවක් තමයි අවශ්‍ය පොතපත ලබා ගැනීම. කියවීමේ රුපියල් අපට බොහොම තදින් තිබුණා. නමුත් ගමේ එහෙමත් තැනක තමයි පතක් තිබුණේ. සිංහල නවකතා නම් පියදාස සේනගේ W සිල්වාගේ එම්.ජී. විමල්නාත එඩ්වින් රණවගේ පොත් ස්වල්පයක් පමණයි තිබුණේ. ඉතින් ඒවා ගමට පැමිණියේ ඉතාමත්ම අල්ප වශයෙන්. ඒක ලබා ගන්නත් කොතන හරි කාලඟ හරි පොතක් තියෙනවා නම් අපි 3 දෙනෙක් පුරුදු වෙලා හිටියා. එතනට ගිහින් කොයි මොන විදිහෙන් හරි ඒක ලබාගෙන 3 දෙනා දවස් 3ට ඕනෙම පොතක් ඕනෙම විශාල පොතක් වුණත් කියවලා ආපහු දීමේ සිරිතක්. ඔබ ඒ නැරඹුවේ කේ ජයතිලක මහත්මයා ජීවත්ව ඉන්න කාලේ එතුමා උපන් නිවසේ සිට කරපු කතාවක්. කේ ජයතිලකයන් අපේ සාහිත්‍යයට එකතු කරපු ග්‍රන්ථ සම්භාරය සුළුවෙන් හෝ අපේ අවධානයට භාජනය විය යුතුයි. එතුමා කෙටි කතා සංග්‍රහයන් රැසක් ලියා පළ කරලා තියෙනවා. පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා 1955 වර්ෂයේ ලියපු කෘතියක්. මුලින්ම එතුමා මහගමසේකර මහත්මත් සමග එකතු වෙලා ව්‍යංගා කියන කාව්‍ය සංග්‍රහය එළි දැක්වුවා. ඊට පස්සේ තමයි මේ ග්‍රන්ථ රචනා කරන්නේ. එකගේ අවුරුද්ද නොනිමි සිත්ත මහා තවත් කෙටි කතා අපට ඒක විශේෂයි. අපට වැසිකිළියක් කෙටි කතා උපුටාගෙන තියෙන්නේ මේ කෙටි කතා සංග්‍රහයෙන්. අතීරණය, වජිරපබ්බත, කටු සහ මල්. අපේ දරුවන්ට පහළ ශ්‍රේණිවලදී කේ ජයතිලක මහත්මයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙන් කොටසක් කියවන්නත් අවස්ථාව ලැබුණා. පුංචි පැලේ ගස වෙන. තවත් එතුමා ලියපු පොතපත බලමු. නවකතා වැඩි ප්‍රමාණයක් කේ ජයතිලකගේ පොත් අතර අපට හමු වෙනවා. පරාජිතයෝ, චරිත 3ක්, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, දෙලොවට නැති අය, පිතාමහ, පියා සහ පුතු, අප්‍රසන්න කතාව, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගා, මනක්කල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්, මතු සම්බන්ධයි, එකගේ අවුරුද්ද ආදී නවකතා කේ ජයතිලකයන් අපේ නවකතා සාහිත්‍ය පෝෂණයට එකතු කරලා තියෙනවා. එතුමා ළමුන්ගේ සාහිත්‍ය රසිකත්වයටත් තමන්ගේ නිර්මාණදායකත්වයේ සපයපු ආකාරය එතුමා රචනා කරපු ළමා කෘති වලින් අපට පැහැදිලි වෙනවා. ඉස්සරහ බලන්නු, පුංචි වලාකුළ සහ පුංචි පුතා, ඉරුණු බලලා, ඩුන් ඩුන් ඩුඩුන් ඩුන්, කතන්දර පොත, අයියයි නංගි, ඔරලෝසුවා සහ ලස්සන ළමයි, වනසටන, අමුතු කතා, රුවන් කුමාරි ආදී ග්‍රන්ථ ළමුන් වෙනුවෙන් ලියා පළ කරලා තියෙන ග්‍රන්ථ. කේ ජයතිලක මහත්මයා ලියපු පොතපත පිළිබඳව අපේ දරුවන්ට
යම් අවබෝධයක් ඇති කර ගැනීම සඳහා මේ රූප රාමු ඉවහල් වේ කියලා අප විශ්වාස කරනවා. දැන් අපි අපට වැසිකිළියක් කෙටි කතාවට යොමු. දැන් අපට වැසිකිළියක් කියපුවාම කෙටි කතාවේ නම දකිද්දිම අපේ හිත තුළ බලවත් කුතුහලයක් උපදිනවා. මේ කෙටි කතාවට පදනම් වෙන්නේ මීට අවුරුදු 100කට පමණ ඔබෙන් තිබුණු අපේ රටේ ග්‍රාමීය ජන සමාජය. ඒ ගැමි ජන සමාජය තුළ වැසිකිලි කියලා වර්ගයක් තිබ්බේ නැහැ. ඒ මිනිස්සු ශරීරක් කෘත්‍ය කර ගැනීම සඳහා ඒ ගම්බින් වල ඕන හැටිය වනරොදවල් තිබ්බා, බඩ වැටි තිබුණා, ලඳු කැලා තිබුණා. ඒවා ඇතුළට ගිහිලා තමයි මේ ශරීරක් කෘත්‍ය කරගත්තේ. ඒක පරිසරයට ලොකු හානියක් වුණෙත් නැහැ. මොකද ගමක හිටියේ පවුල් 10ක් 15ක් වගේ සුළු සීමිත ප්‍රමාණයක් හිටියේ. ඒ නිසා මේ මිනිස්සුන්ගෙන් පරිසරයට ලොකු හානියක් ඒ හරහා වුණේ නැහැ. හැබැයි කාලයක් යනකොට මේ ගම්වල පවුල්වල සමාජිකයෝ වැඩි වෙලා ඒගොල්ලෝ ගෙවල් දොරවල් හදාගෙන ගම ව්‍යාප්ත වෙනකොට අර ගමේ තිබුණු ඉඩකඩ ක්‍රමයෙන් ඇහිරෙන්නට පටන් ගන්නවා. එතකොට අර පරණ පුරුදු වලින් මිදිලා අලුත් ක්‍රම හොයා ගන්නට සිද්ධ වෙනවා. දැන් මේ කෙටි කතාවෙන් එබඳු සිදුවීමක් ගැන තමයි අනාවරණය කරන්නේ. බොහොම රසවත් විදිහට කෙටි කතා කරුවා ඒ සිදුවීම මුල් කරගෙන කතන්දරය ගොඩනගනවා. මුලින්ම අපි කෙටි කතාවක් විමසනකොට දරුවනේ ඒ කෙටි කතා කරුවාගේ අරමුණ නැත්නම් ඒ නිර්මාණය තුලින් එයා ඉස්මතු කරන දේ කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. මුළු කතාවම කියවලා සමස්තය පදනම් කරගෙන තමයි අපි තේරුම් ගන්න ඕනේ රචකයා මේ කතාවේ මොකද්ද සමාජයට කියන කාරණේ පාඨක ලෝකෙට ඉදිරිපත් කරන පණිවිඩය කියන එක. ඔව් කෙටි කතාවේ අරමුණ විදිහට අපි ඒක ගන්නවා. නූගත් ගැමි සමාජයේ ආචීර්ණ කල්පිත ආකල්ප, ගතිසිරිත්, විශ්වාස හා නොදියුණු ජීවනචර්යා වෙනස් කළ හැකි මාර්ගය විධිමත් අධ්‍යාපනයේ බව පෙන්වා දීම. අධ්‍යාපනය ඊටාම වැදගත් දෙයක්. අධ්‍යාපනය හරහා තමයි සමාජය වෙනස් වෙන්නේ. සමාජ ආකල්ප වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර ගැමි සමාජයේ තිබුණු ඇතැම් අවිද්‍යාත්මක විශ්වාස ඇදහිලි හා ප්‍රාථමික පුරුදු චර්යාදිය වෙනස් කිරීම සඳහා විධිමත් අධ්‍යාපනය ප්‍රබලව යොදාගත හැකි කියන පණිවිඩය තමයි මේ කෙටි කතාව හරහා කේ ජයතිලක අපට ඉදිරිපත් කරන්නේ. පසුගිය සියවසේ දෙවැනි දශකයේ පමණ මෙරට පැවති ගැමි ජන සමාජයේ පසුබිම් කොටගෙන ලියා තිබෙන මේ කෙටි කතාවෙන් කියවෙන්නේ ශරීරාකෘත්‍ය හා සනීපාරක්ෂක පුරුදු ප්‍රාථමික මට්ටමක පැවති ගමක ගැමියන් වැසිකිලි භාවිතයට හුරු කිරීම සඳහා ගන්නා ලද උත්සාහයක් පිළිබඳ සිදුවීමකි. ඔන්න දැන් අපි කතාවේ සාරාංශය හකුලුවා ගත්තා. දැන් අපි බලමු මේ කතාව රචනා කිරීමේදී කෙටි කතා කරුවා රැඳිලා ඉන්නේ කොතනද? ඒ කිව්වේ යා තෝරාගත්ත කතන ක්‍රමය මොකද්ද? දෘෂ්ටි කෝණය මොකද්ද කියන එක බලමු. උත්තම පුරුෂ කතන ක්‍රමය යොදාගෙන ලියා තිබෙන මේ කෙටි කතාවේ කතකයා කුඩා පාසල් දරුවෙකි. කෙටි කතාවක් රචනා කරනකොට රචකයා ඒ කතාව කියන කෙනා රැඳිලා ඉන්නේ කොතනද කියන එක මත දෘෂ්ටි කෝණය තීරණය වෙනවා. දැන් මේ කෙටි කතාවේ දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් කතන ක්‍රමය උත්තම පුරුෂ කතන ක්‍රමය. මේ කෙටි කතාව අපට කියන්නේ කතාවේම චරිතයක් වන කුඩා පාසල් දරුවෙක්. එයා මම ලෙස පෙනී ඉඳමින් කතාව ඉදිරිපත් කරනවා. මම මූලික චරිතයක් කියන කතාවට අපි කියන්නේ උත්තම පුරුෂ කතන ක්‍රම යොදාගත්ත කතාවක් කියලා. ඊළඟට අපි බලන්න ඕනේ මේ කතාවේ සිද්ධි කොහොමද විකාශනය වෙන්නේ. වස්තු වින්‍යාසය කියලා අපි කියනවා මේකට. මොකද අධ්‍යයනය කළ යුතුයි. ඒ සිද්ධි අවස්ථා තුලින් කෙටි කතා කරුවා නිරූපණය කරන සමාජ ජීවිත යථාර්ථය බොහොම සූක්ෂම විදිහට ග්‍රහණය කරගන්න ඕනේ කතාව කියවාගෙන යද්දී. ඒ නිසා අපිට සිද්ධ වෙනවා බොහොම ඉවසිල්ලෙන් මුලපටන් අගතෙක් මේ කතාවේ වචන අතරින් වාක්‍ය අතරින් චාරිකාවක යෙදෙන්නට. බලමු අපි කොහොමද කතාව පටන් ගන්නෙ කියලා. ගැමි නිවසක අක්කමලෝ දෙදෙනෙකු අතර කුරක්කන් ඇඹරීම හා සම්බන්ධ සිද්ධියකින් තමයි කතාව ආරම්භ වෙන්නේ. මේ කෙටි කතා කරුවා විස්තර කරන සමහර දේවල් වර්තමාන නාගරික සමාජයේ දරුවන්ට හරි නුහුරු වෙන්නට පුළුවන්. අපේ ගැමි සංස්කෘතියට ආවේනික සමහර කරුණු අද වෙනකොට සමහරට ගම් වලත් නෑ ඒවා. ගැමි දරුවන්ට පවා සමහරට කුරහංගල වගේ දේවල් දකින්නවත් අද හම්බ වෙන්නේ නෑ. මේවා එක්ක තියෙන්නේ අර අපේ ගම වගේ තැනකට ගියොත් අමුතුවෙන් බලා ගන්න වෙනමම ලෑස්ති කරලා තියෙනවා. නමුත් මේ අපේ සංස්කෘතියේ තිබිච්ච දේවල් අපි දරුවනේ දැන කියාගෙන ඉන්නට ඕනේ. අක්කා කුරක්කන් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ මොනතරම් වෙහෙසක් ගැනීමෙන් ඉක්බිතිවද.
හෙට උදේට කුරහන් රොටි ටිකක් හදන්න කුරහන් ටික අඹරන්න උදව් වෙනවද මල්ලි? ඈ උදේම මගෙන් ඇසුවාය. මේ උදේම කුරහන් අඹරන්න පුළුවන් ඈ. දවල් වෙලා එන්න. දැන් නම් හරි ඩාදියයි අක්කේ හවසට අඹරමු. උදේ කිව්වහම උදෙත් බෑ කිව්වා. දවල් කිව්වහම දවල්ුත් බෑ කිව්වා. දැන් හවස් වෙලානේ. දැන්වත් ඉතින් වරෙන්. බලන්න භාෂාව ගැමි සමාජයේ ඒ මිනිස්සු කතා බහ කරන කටවහර කොයිතරම් අපූර්වට මේ කෙටි කතා කරුවා කතාවේ සිද්ධි අවස්ථා සංවාදාත්මකව ඉදිරිපත් කරනකොට යොදාගෙන තියෙනවද? ඉතින් වරෙන්. දැන්වත් ඉතින් වරෙන්. මොනවද දෙයක්ද මන්දා? මේ ගෙදර මම විතරද කුරහන් අඹරන්න ඉන්නේ? මට බෑ. මට වැඩ තියෙනවා. ඕන කෙනෙක් එක්ක අඹර ගන්න. ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපෙන් ඉන්න අම්මට පුළුවන් ද ඕවා කරන්න? පොඩි මල්ලි නංගි හිටියට ඒ පොඩි එවුන්ට පුළුවන් ද දෙපාරක්වත් වංගෙඩිය කරකවන්න? බලන්න ගැමි නිවසක වැඩිමහලු අක්කා කියලා කියන්නේ දෙවෙනි අම්මා. ඇය තමයි තමන්ගේ බාල සහෝදර සහෝදරියන් රැකබලාගන්නේ, ඒගොල්ලොන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ. ඒ විතරකුත් නෙමේ ගේ දොර වැඩපල කරමින් උයමින් අස්පස් කරමින් අම්මට උදව් කරන්නේ ඇය. දෙවෙනි අම්මා තමයි ගෙදර වැඩිමහලු අක්කා. මේ කතාවේ අක්කත් එහෙම කෙනෙක්. එහෙනම් කුලීකාරයෙක් හොයාගනි. මට බෑ කිව්වොත් බෑමයි. බෑයි මම සැරවුනෙමි. දැන් මේ විදිහට කතකයා අක්කා කුරහන් අඹරන්නට කතා කරනකොට ඒක මගහැර ඉන්නකොට තාත්තට අහු වෙනවා. තාත්තා කතකයාට තරවටු කරනවා. තදින් බැනවදිනවා. ඔව් හැමදේම බෑ. කට විතරයි හොල්ලන්න පුළුවන්. අතක් හොල්ලන්න එපා. කෑම් බීම් සේරම දෙපා මුලට පහළ වෙයි. බලා හිටපිය. ඔහු කීවේ කුමක්දයි මට ඒ වේලේ තේරුනේ නැත. මා කුරක්කන් වංගෙඩිය ළඟට වීසි වූයේ ඔහුගේ වචනවල ශබ්දයෙන් විනා අර්ථයෙන් නොවේ. එහෙමනේ තාත්තා ටිකක් සැරපරුසයිනේ. තාත්තට දරුවෝ බයයිනේ. නේද? නිතරම දරුවොත් එක්ක තාත්තා ගැවසෙන්නේ නැහැ. තාත්තගේ පෞරුෂය ගෘහය තුල බොහොම යෝධ විදිහට නැගිලා තියෙනවා. ඉතින් දැන් කතකයා තාත්තා අර එහෙම කෑ ගහනකොට වීසි වුණා කුරහන් ගල ළඟට නිකම්ම වගේ බියට. මේ අතර කෙටි කතාවේ ඔන්න මේ ගලාගෙන යන රටාව වෙන පැත්තකට හරවන සිද්ධියක් සිදු වෙනවා. මේ ගමට අමුත්තෙක් එනවා. ඒ අමුත්තා පිළිබඳව විස්තර ඊට පස්සේ ඉදිරිපත් කරනවා. අයියේ පොලිස්කාරයෙක් හදිසියෙම හතිලමින් අප වෙත දුවගෙන ආ පොඩි මල්ලි දෑත් වනමින් මට කතා කළේය. මම කරමින් සිටිය වැඩේ එහෙමම නතර කර නැගිට සරම සකස් කරමින් ඔහු සමග ස්තෝප්පුවට දිව්වෙමි. පොලිස්කාරයෙකු මේ ගමට පාත්වන්නේ කී කල්පයකටද? අපරාධයක් සිදු වී ඇත්තේ කොහිද? ඔහු එන්නේ කවුරුන් අල්ලන්නටද? කවුරුන් අල්ලන්නට පැමිණියත් ඔහු දකින විට වරදක් කළ නොකළ කාතුලත් ඇතිවන්නේ බියකි. ඒ එක්කම කවුරුත් මේ දුලබ දර්ශනයේ නරඹමින් ඔහු පසුපස්සේ වැටී යති. අද නම් පොලිස් නිලධාරීන් සුලභ දර්ශනයක් වුණාට ඉස්සර ගමකට පොලිස් රාලහාමි කෙනෙක් එන්නේ කල්ප කාලාන්තරයකට සැරයක්. ඒ ආපුහම මුළු ගමම කැළඹෙනවා. මොකද පොලිසිය කෙනෙක් එන්නේ ගමේ අපරාධයක් මොකක් හරි දෙයක් වෙලා තිබුණොත් ඒ තැනත්තා අල්ලගන්න. එතකොට මුළු ගමම බියපත් වෙන කැළඹෙන උනන්දු වෙන සිදුවීමක් වෙනවා පොලිස් රාලහාමි කෙනෙක් ගමට ආපුහාම. දැන් මේ පැරණි ගමක ස්වභාවය අපේ මනසෙම ඇවෙනවා. මා ස්තෝප්පුවට පැමිණෙන විටත් මට කලින් මල්ලිගෙන් ඒ ආරංචිය ලද තාත්තාත් සුගතනුත් ඇඳෙන් නැගිට පිළ අද්දරට වී ඈත බඩවැටිය දෙස බලා සිටිති. අමුත්තකුගේ ඡායාව ඈතින් දිස්වේ. ඒ පොලිස්කාරයෙක් නොවේ. පොලිස්කාරයා අඳින්නේ කාකි කොට කලිසම්ය. මල්ලි පොලිස්කාරයෙක් කියලා බය වුණාට මේ එන්නේ පොලිස්කාරයෙක් නෙමෙයි. ටිකක් ලං වෙලා බලනකොට වෙනත් නිලධාරියෙක් තමයි මේ එන්නේ. මොහුත් ඒ ප්‍රමාණයේ කොට කලිසමක් ඇඳ සිටියත් ඒ සුදු පාටය. හිසේ පැලඳි තොප්පියද පොලිස් තොප්පියකට වෙනස්ය. කොයිතරම් දර්ශනීය වුවත් අමුත්තෙකුගේ පැමිණීම සුබදායක නොවිය හැකිය. ඈත පිටිසර ගම් වලට නිතර දෙවේලේ පිටස්තරව එන්නේ යන්නේ නැහනේ. ආවොත් එන්නේ මොකක් හරි අලකලංචියක් නිසා. ඒ නිසා අමුත්තෙක්ගේ පැමිණීම නම් කෙසේවත් සුබදායක විය නොහැකි කියලා කතකයට හැඟෙනවා. කුණු ඉස්පැට්ටර සුගතන් තම හඳුනා ගැනීම පිළිබඳව උපන් ගර්වයෙන් යුතුව කීය ගමේ අය මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කුණු ඉස්පැට්ටර කියනවා, සැන්ටිපෝට් මහත්තයා කියනවා. එක එක නම් පාවිච්චි කරනවා. දැන් සුගතන් හඳුනාගත්තා මේ ඉන්නේ පොලිස් රාලහාමි කෙනෙක් නෙමෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක්. ඒ නිසා එයා කිව්වා කුණු ඉස්පැට්ටර කියලා. අද උදේ හිටම් පන්සල් ගොඩැල්ලේ හැම ගෙදරකටම ගිහින් තියෙනවා. කක්කුස්සි නැති හැමෝටම නඩු දානවලු.
හවස් වෙච්ච නිසා මං හිතුවේ නෑ මේ පැත්තේ ඒවි කියලා. ඒ නිසාමද ඔහුගේ මුහුණෙහිද සැරපරුස බවක් නොපෙනිනි. දැන් සුගතන් අරහෙම කියනවා මේ මම දැක්කා. පන්සල් ගොඩැල්ල පැත්තේ මෙහෙම ඇවිල්ලා මිනිසුන්ට කියලා තියෙනවා කක්කුසි හදන්න නැත්තම් නඩු දානවායි කියලා. හවස් වෙච්ච නිසා මේ පැත්තේ එන එකක් නැයි කියලා මම හිතුවේ. ওই විදිහට සුගතන් තමන්ගේ අත්දැකීම පැහැදිලි කරනවා. දැන් මේ ආව අමුත්තගේ බාහිර ස්වરૂපය අර කතකයාගේ දෘෂ්ටි කෝණයෙන් අප හමුවේ මවාපාන හැටි බලන්න. ඒ නිසාමද ඔහුගේ මුහුණෙහිද සැරපරුස බවක් නොපෙනිනි. කෙසේ වුවත් එහි කිසිදු මිත්‍ර ලීලාවක් තිබුණේද නැත. පුලුල් වටකුරුවේ මුහුණ අපේ ගමේ කිසිවෙකුටත් නොවූ තරම් පුෂ්ටිමත් හා නාගරික විය. ඊටම සරිලන පරිදි ශරීරයද බර වැඩ නොගෙන සීතල සෙවණේ වැඩුණු එකක් විය. මේ රජයේ නිලධාරීන් සහ ගැමියන් අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් මේ අහිංසක ගැමියන්ට සමීප වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම දුරස්ව තමයි ඉන්නේ. කිසියම් ආරූඪ කරගත්ත අහංකාරකමක් මාන්නයක් තත්වයක් වුන් ඉදිරියේ පෙන්නනවා. මේ රාජ්‍ය නිලධාරීන් සහ ගැමියන් අතර තියෙන පරතරයේ කුමක්ද කියන එක නිරූපණය කිරීම සඳහා තමයි මේ අමුත්තගේ බාහිර ස්වરૂපයේ පිළිබඳව රචකයා අපට කතකයාගේ මාර්ගයෙන් විස්තර කරන්නේ. නොතේරුණු ගෘහමූලික කතාව. දැන් මේ ආව මහජන සෞඛ්‍ය පරීක්ෂක තැන කතකයාගේ පියාගෙන් ප්‍රශ්නයක් අහනවා. පියා නිරුත්තර වෙනවා. ඊට පස්සේ බොහොම සරලව ඒ ප්‍රශ්නේ නැවත අහපුවම තමයි තාත්තා උත්තර දෙන්නේ. කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහු කතා කළේ කවර භාෂාවකින්ද? වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවිය. තාත්තාටද මේ ගැටලුවක් වූ බව පෙනී ගියේ. ඔහු විමතියෙන් සුගතන්ගේ මුහුණ බැලූ සැටියෙනි. තියුණු උපහාසයක් එක තුල ගැබ්බෙනවනේ. මේ රාජ්‍ය නිලධාරීන් හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ අමුතු කණ්ඩායමක් අමුතු જાතියක් කියලානේ. සාමාන්‍ය මිනිස්සු අතරට ඒගොල්ලෝ යන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු ලං කරගන්නේ නැහැ. මම හිතන්නේ මේක අදත් අපේ සමාජයේ බොහෝ දුරට ඒ විදිහටම රැකිලා තියෙනවා. මිනිස්සු රජයේ කාර්යාලයකට වැඩකට ආපුවාම දෙකට තුනට නැමිලා නිවට වෙලා ආයාචනා කරලා බය ආදු වෙලානේ යම් දේවල් කරගන්නේ. රජයේ සේවකයෝ ඉන්නේ මහජන සේවය සඳහා. තමන්ගේ ආයතනයට සේවාවක් ලබා ගන්න එන මිනිසයන්ට තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටු කිරීම තමයි රාජ්‍ය සේවකයන්ගේ වගකීම. අපේ දරුවෝ මේ ආකල්ප ජීවිතයට එකතු කරගන්න. ඕගොල්ලෝ තමයි කවදා හරි මේ සමාජයේ ඉහළ පුටුවල වාඩි වෙන්නේ. එදාට තමන් වෙත සේවාවක් ලබා ගන්න එන කෙනාට කරුණාවෙන් මේ සේවය ලබා දෙන්න. ඒ මිනිසුන්ට බනින්න, කෑ ගහන්න, ගොරවන්න යන්න එපා. කාරණාව අවශ්‍යතාව අහලා ඒ අවශ්‍යතාව සපුරාලන්න බලන්න. ඔව්. සුගතන් මේ තේරුම් ගැනීමට කලින් අමුත්තාගේ උපකාරය ලැබින. කවුද මේ ගෙදර ලොක්කා? දැන් ගෘහමූලිකයා කියන එක තේරුන්නේ නැහැ. ඊට පස්සේ වෙනස් කරලා වචනේ කියනවා. කවුද මේ ගෙදර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණයද පෙරට වඩා පැහැදිලි විය. මම තාත්තා බය ආදු ලෙස පිළිතුරු දිනි. මොකක්ද නම? කිසි කාරුණික බවක් නැහැනේ මේ ප්‍රශ්න කිරීම තුල. හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාසගමක් නැද්ද? අන්න කඩා පැන්නා. තියෙනවා. පටබැඳිගේ හේරත්. අමුත්තා ඒ සියල්ල තමා ගෙනවුත් තිබූ දිගටි පොතෙහි සටහන් කරගති. මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? තාත්තා යලිත් උඩබිම බලයි. එහෙම දෙයක් අහලවක් නැහැ. මේ ගෙදර කක්කුසියක් තියෙනවද? නැහැ. සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනේ. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. එහෙම කළොත් උසාවි ගිහින් දඩ කන්න වේවි. දැන් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බාර දුන්නේ මිනිස්සු බියවද්දලා වැසිකිලි හදන්න නෙමෙයි. මිනිස්සුන්ට කරුණු අවබෝධ කරවන්න ඕනේ ගිහිල්ලා. මේ විදිහේ ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන් මේ වැරදි ක්‍රමවලට ශරීරකෘත්‍ය කරන්න යාම නිසා. ඒ නිසා වැසිකිලියක් ගෙදර හදා ගන්න ඕනේ. හදාගෙන සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙන්න පුරුදු වෙන්නයි කියලා මේ දැනුම අවබෝධය දීලා මේ කාරණේ කිව්වා නම් ඉවරනේ. එහෙම නැතුව අනනියෝග වලින් තමයි මේ වැඩේ ඉටු කරගන්නට යන්නේ. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් රාජ්‍ය සේවකයෝ කොච්චර දුරකද ඉන්නේ, දුරස්වද ඉන්නේ කියන කාරණේ තවදුරටත් අපට පැහැදිලි වෙනවා. කුණු ඉස්පැතරට සිදු වූ අකරතැබ්බේකුත් මේ අතර බොහොම රසවත් විදිහට කෙටි කතා කරුවා ඉදිරිපත් කරනවා. මේ චරිතය උපහාසයට භාජනය කරනවා. ඒ ඔස්සේ රාජ්‍ය සේවකයන් අතර ඉන්න ඇතමුන්ගේ ගති ලක්ෂණ තමයි මේ උත්ප්‍රාසයට ලක් කරන්නේ. කුණු ඉස්පැට්ටර තිකෝනිස්කාරයාගේ ගෙදෙට්ට ගිහින් ඇහැව්වලු කක්කුස්සියක් තියනවද කියලා. සුගතම් පටන් ගත්තේය. තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කක්කුස්සිද? ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න. එහෙම කියලා
කෙල්ලේ මේ මහත්තයාට වතුර පනිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වලු. මිනිහට තරහ ගිය පාර එවෙලෙම නඩු දාන්න නම ලියාගෙන ගියාලු. දැන් මේ ගැමියා තේරුම් ගත්තේ ගෙදර වැසිකිළියක් තියනවද කියලා අහපුවාම ඒ අහපු මිනිස්සයාට වැසිකිළියාමේ අවශ්‍යතාවක් ඇති ඒකයි මේ අහන්නේ කියලා තමයි එයා තේරුම් ගත්තේ. ඒක එයාගේ වරදක් නෙමෙයිනේ. ඒ නිසා ඒකට අවශ්‍ය පහසුකම සලස්සලා දුන්නා. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එකෙන් උරණ වෙලා උට තර්ජනය කරලා බයිනවා නඩු දානවායි කියලා පොතේ සටහන් කරගෙන ගිහිල්ලා. වැසිකිළිය ගැන විරෝධය හා පිළිකුල. දැන් මම මුල්ලු සඳහන් කළා මේ ගම්බද මිනිස්සුන්ට ඒ කාලේ දැන් නෙමෙයි. එහෙම ගෙවල් ආසන්නේ වැසිකිළි හදාගෙන ඕවා පාවිච්චි කරන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඕන හැටියේ ගමේ ඉඩ කඩ තිබුණා. කැලෑරොදවල්, ඒ වගේම වනලැහැබවල්, බඩවැටි මේ කාර්ය කර ගැනීමට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ ගැමි සමාජයේට. නිසා මේ හිටපු ගමන් ඇවිල්ලා වැසිකිළි හදන්නයි කියලා බල කරනකොට දැන් ලොකු විරෝධයක් මේ ඉල්ලීමට එරෙහිව ඉදිරිපත් වෙනවා. මෙච්චර කල් නොතිබුණු කක්කුස්සියක් මොකද මේ එකපාරටම ඕන නැවුනේ? කාගේ හරි මගඩියක් වෙන්න ඇති. අන්න කාගේ හරි මගඩියක් වෙන්න ඇති. මේ රජය කරන රාජ්‍ය සේවකයෝ කරන කාර්යයන් පිළිබඳව ගැමියන් තුර ලොකු විශ්වාසයක් නැහැනේ. ඒවා පිළිබඳව සැකයක් තියෙන්නේ. මේවා මගඩි. මිනිස්සු නිකම් පීඩාවට පත් කරන වැඩ මේවා වගේ ආකල්පයක් තමයි මහජනයා තුල තියෙන්නේ. කාට තියෙන සල්ලි දෝව හදන්න. ඕකෙන් මේකෙන් වෙන්නේ අපටත් උසාවි බඩ ගන්න. උන්ට නම් මොකෝ ආණ්ඩුවෙන් පඩි කකා කියාවි ඕන් හදපන් නැත්නම් නඩු දානවා කියලා. දුප්පත් අපි තමයි නැහෙන්නේ. පාරායිනේ එහෙම එකක් තියෙන එක හරි. මොකද එහෙ කැලෑ තියෙනවද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපට මොන කක්කුසිද? නීතියෙන් බේරෙන්න හැදුවයි කියමු. ගෙයක් ඇතුලේ ඉඳගෙනත් ඔය වැඩේ කළ හැකිද? කාට පුළුවන් වුණත් මට නම් බෑ. අපේ දරුවෝ හිතන්න ඕනේ මේ අවුරුදු 100කට වගේ ඔබෙන් ගැමි සමාජයේ ආකල්පයක් ගැන කතා කරන්නේ. වර්තමානයේ නෙමෙයි. උඹ ඔහොම කියනවා. කොළඹ රටේ කක්කුසි තියෙන්නේ කොහොමද දන්නවද? මේ වගේ පිටින් නෙමෙයි. ගේ ඇතුලෙමුලු. උන් නාන්නෙත් ඒක ඇතුලෙම ඉඳගෙනලු. දැන් මේක පහසුකමක් කියලා අපි හිතනවා නෑ. අපිට ඉඩ කඩ නෑනේ. අපි මේ පර්චස් 7-8ක මුළු ඉඩමේම ගේ හදාගෙන කොහින්ද වැසිකිළියක් හදන්න ඉඩක් තියෙන්නේ. ඒ නිසා ගේ අස්සෙම මේක අටව ගන්නවා. එහෙම නැතුව මේ පහසුකමක් නෙවෙයි මේක. ඒ කාරණත් මේ හරහා අපට මතු කරගන්න පුළුවන්. සික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? ඒවා පයිප් දිගේ යනවයි කියලා තමයි කියන්නේ. ඒ වුණාට මොන ජරාවක්ද කක්කුසියක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න එක. කක්කුසියක් එපා. පොඩි ළමයෙක් ගේ කැතකොලොත් ඒක අස්කර දමන කල් හිරිකිත නැද්ද? අන්න ඔය විදිහට සුගතන් සහ කතකයාගේ තාත්තා කතා බහ කරනවා. ඒ හරහා මේ වැසිකිළි වලට ඒගොල්ලොන්ගේ තියෙන විරෝධය පිළිබඳව ප්‍රකාශ වෙනවා. මකරා ටික කලකට නිදාගත්තා විනා මිය ගියේ නැත. දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිල්ලා වැසිකිළියක් හදලා තිබ්බේ නැත්තම් නඩු දානවා මං සුමාන දෙකකින් එනවා කියලා ගියානේ. ගියාට පස්සේ දැන් මේ කතා බහ ඉවරයි. දැන් ඉතින් ඔහේ සාමාන්‍ය පරිදි ගමේ ජීවිතය ගෙවිලා යනවා. නමුත් නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමට එනවා. ගම කැළඹෙනවා. කවුද හේරත් කියන්නේ? මම තාත්තා ඉදිරිපත් විය. කොයි වැසිකිළිය හැදුවද? ඔහු ගිගුරුවේය. තවම ඉවර නැහැ. ඉවර නැහැ කියන්නේ හදන්න පටන් ගත්තද? ඒකට තමයි මේ ලෑල්ල දැම්මේ. ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේ දෙදා පොරොන්දුනේ. දැන් සුමාන දෙක නෙමෙයි මාස දෙකකටත් වැඩි ඇති. දැන් ඔන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ටිකක් තදින් සරපරුස විදිහට හේරට්ට කතා කරනවා. නෑ අයිබෝවන් මේ දවස්වල එක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරන්න බැරි වුණේ. ඕවා ගිහින් කියනවා මට නෙමෙයි උසාවියට. කෝ වල කපලද? මේ දුප්පත් මිනිස්සුන්ගේ අපහසුකම් නැති බැරිකම් මේ කිසිවක් ගැන තැකීමක් නැන්නේ මේ නිලධාරියට. එයාට ඕන එයා කියපු දේ එයා කියපු වෙලාවට කරලා තියනවා දකින්න. නිසා එයා බනිනවා නඩු දානවා මටවා කියන්න ඕනේ. උසාවියට ගිහිල්ලා ඉදිරිපත් කරනවා කියලා කියනවා. දැන් ඉතින් උසාවිය යන්න බයයිනේ ගැමියෝ. නඩු හබ නිකන් රවුරව නරකේ වැටෙනවා වගේ වැඩක් කියලා එක තැනක කියනවා. ඒ තරම් ඒවට බයයි ගැමියෝ. ඒ නිසා වැසිකිළියක් මොකටද අවශ්‍ය වෙන්නේ කියන එක ගැන කිසි අවබෝධයක් නැහැ. අර මහජන සෞඛ්‍ය පරීක්ෂකයා ඇවිල්ලා තර්ජනය කරනවා නඩු දානවායි කියලා කියනවා. මේ නඩු හබවලට පැටලෙන්න තියෙන බය නිසා වැසිකිළියක් අමාරුවෙන් හදනවා. හදපු වැසිකිළිය ගැන විස්තර කරනවා. ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින. මේ පුංචි පැටවා මහ එකාටත් වඩා ලස්සන විය. මහගෙදර බිම ගොම මැටිය. මෙහි සිමෙන්තිය. මහගේ බිත්තිවල ගොම මැටිය. මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල් අතු වලිනි. පොඩි එකාගේ උපන්දිනය 1924 12/1 යනුවෙන්
උළුවස්සට උඩින් කොටා තිබිනි. අන්න ශිල්පීය උපක්‍රම කෙටි කතා කරුවෝ පාවිච්චි කරන. කෙටි කතා කරුවට අවශ්‍යයි මේ කතාවට පසුබිම් කොටගත් ගැමි සමාජය කුමන කාලවකවානුවට අයිති එකක්ද කියන එක අපට පෙන්වන්න. ඒ සඳහා යොදාගත් උපක්‍රමය තමයි මේක. දැන් ඔබට පේනවා මීට අවුරුදු 100කට පමණ ඔබෙන් තිබිච්ච ගැමි සමාජය තමයි කෙටි කතා කරුවා නිරූපණය කරන්න කියලා. වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක්ගේ පාවිච්චි නොකෙලෙමු. නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණකි. එච්චරයි අවශ්‍ය වුණේ. මේ වැසිකිළිය හදලා ඒක භාවිත කිරීමේ උවමනාවක් ගැමියන්ට තිබුණෙත් නැහැ. ඒක හදන්නයි කියලා බල කරපු සෞඛ්‍ය පරීක්ෂකයව හොයලා බැලුවෙත් නැහැ. දැන් බලන්න සමහර රාජ්‍ය ව්‍යාපෘති කොයිතරම් අසාර්ථක වෙනවද කියලා. ඒවා පහලට රැගෙන යන්නේ නිලධාරීන්ගේ අත්නෝමතික භාවයේ හේතු කොටගෙන ඒවා අසාර්ථක වෙන ආකාරයෙන් මේ කියන්නේ. වැසිකිළිය දැනීමෙන් පසු එය අනිවාර්යයෙන්ම පාවිච්චියට ගනු ඇතැයි ඉන්ස්පෙක්ටර් සිතුවාද විය හැකිය. අපි නම් මේට කක්කුස්සිය කියාවත් නොකීවෙමු. අපට නුහුරු එය අප හැඳින්වූයේ වැසිකිළිය යන නුහුරු එහෙත් ගෞරවාන්විත නමිනි. වැසිකිළිය කියන නම ටිකක් ගෞරවාන්විතයි. කක්කුස්සිය කියපුවම ටිකක් එක පහත් වචනයක්. ඒ නිසා අලුතෙන් හදපු වැසිකිළිය ගෙටත් වඩා හරිම ලස්සනයිනේ. සුදුහුණු ගාලා බොහොම ලස්සනට තියෙනවා. ඒ නිසා ඒකට කක්කුස්සිය කියලාවත් කිව්වේ නැහැ. වැසිකිළිය කියන ගෞරවාන්විත නමින් තමයි ඒක හැඳින්වුවේ. මේ අතර මල්ලීත් නංගීත් එය වෙනත් වැඩකට යොදාගත්. එනම් සෙල්ලම්පත් වීමටත් සෙල්ලම් කඩ දැමීමටත්ය. කොයිතරම් හාස්‍ය උත්පාදනය කරන අවස්ථාද මේ කෙටි කතා කරුවා අපට ඉදිරිපත් කරන්නේ. දරුවනේ දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිල්ලා වැසිකිළියක් හදපල්ලා කියලා කිව්වට මේ මිනිසුන්ට වැසිකිළියක් පිළිබඳව මෙලෝ අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒක හදන විදිහක් කියලා දුන්නේ නැහනේ. මුලින් ඇවිල්ලා එහෙම කියලා ගියා මුකුත් කරේ නැහැ. ඊළඟ වතාවේ ඇවිල්ලා කියලා ගියාට පස්සේ ලෑල්ල විතරක් දාලා තිබුණා. මේකට වලක් කපන්න ඕනේ. මේ වැසිකිළිය හදන ක්‍රියාවලිය පිළිබඳව මූලික අවබෝධයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තිබුණා. කල්ැතුව මේ මිනිසුන්ට ලබා දෙන්න. එහෙම දුන්නා නම් මේක මීට වඩා සාර්ථක කරගන්න පුළුවන්කම තිබුණා. මිත්‍යා විශ්වාස ප්‍රශ්න කරන අලුත් දැනුම. ඔන්න කෙටි කතා කරුවාගේ ජීවන දෘෂ්ටිය ඉස්මතු කරන අවස්ථා. දැන් මේ ගැමි සමාජයේ අවිද්‍යාත්මක ඇදහිලි විශ්වාස බොහෝ දුරට අපට දකින්නට පුළුවන්. ඒවා මත මේ මිනිස්සු එල්බගෙන ඉන්නවා. දැන් නව දැනුම අධ්‍යාපනය මේ සමාජයේ ඇතැම් අය ග්‍රහණය කරගන්නකොට ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. මේවා නිවැරදි ඇදහිලි විශ්වාසද චාරිත්‍රද කියන කාරණේ පිළිබඳව. කතකයා තමයි කෙටි කතා කරුවා මේ සඳහා යොදාගන්නේ. කතකයා අලුත් පන්තියකට පාස් වුණාට පස්සේ ඒ පන්ති ඉගෙන ගන්න විෂයන් නිසා එයාට එතෙක් කාලයක් ඒගොල්ලෝ පිළි අරගෙන හිටපු කාරණා ප්‍රශ්න කරන්නට හිතෙනවා. අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගිය විට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. විස බීජ හා ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබින. ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සෑදුනේ ඔවුන්ගෙනි. මෙය මෙතෙක් මා සිතා සිටි රෝග නිදානවලට වඩා වෙනස් විය. කුමන ලෙඩක් සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කීවේ වාතය, පිත නැතහොත් සෙම කිපීමෙන් එය හටගෙන ඇති බවය. අම්මා හා තාත්තාත් එය එසේම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ හා പ്രേත දෝෂ වලින්ද ලෙඩ හට ගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස් වලින් පැහැදිලි විය. මේ පරස්පර විරෝධ භාවයෙන් මා තුල විමතියක් හටගත්තෙන් මම පාසලේ උගත් කරුණු ගැන අම්මාට කීවෙමි. දැන් අපේ දරුවෝ මේ අවස්ථා හොඳට මතක තියාගන්න ඕනේ. අපට වැසිකිළියක් කෙටි කතාවෙන් නිරූපිත ගැමි ජන විඥානයේ කෙබඳු විද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න තැන්. මේවා උදාහරණ වශයෙන් ඔබ ඉදිරිපත් කරන්නට ඕනේ. ඇහැට පෙනුනාට සමහර පෙරේතයෝ ඉන්නවා කඳු පර්වත තරම් විශාල. එක පෙරේත වර්ගයක් ඉන්නවලු ඇඟ පර්වතයක් තරම් විශාල උනාට කට ඉදිකටු මලක් තරමට පුංචි. ඉතින් ඒ නොපෙන්න සතා පෙන්න දෙයක් කාපුවාම ඒ කාපු දේවත් පේන්න එපාය. මේ අම්මගෙන් ප්‍රශ්න කරනවා කතකයා. පෙරේතෝ කෑම කන්නේ නැහැ. කෑමට දිෂ්ටිය හෙලනවා. එහෙම දිෂ්ටිය හෙලපු කෑම කාපුවාම තමයි ලෙඩ වෙන්නේ. අම්මා ඔහොම කිව්වට කතකයා එක 100% විශ්වාස කරන්නේ නැහැ. අර පාසලෙන් ලබන දැනුමත් එක්ක මේ විශ්වාසයන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. විමතිය මුළු මනින්ම පහ නොවුවත් අම්මා කියූ දෙය ඇත්ත වන්නට ඇතැයි මම ඒ වේලේ සිතුවෙමි. එසේ වුවත් පාසලේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයයි සිතෙන්නට විය. වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය, කොලරාව, කොකුපණු රෝගයේ වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවිනි. පාසලේ පෙන්වූ මැජික් හෙවත් නිසල රූපරාමු ප්‍රදර්ශනයකදී
කොකුපණු රෝගීන්ගේ අසුචි මාර්ගයෙන් කොකුපණු රෝගයේ පැතිරෙන ඡායාරූප දක්නට ලැබීමෙන් මේ අදහස වඩාත් තහවුරු විය. එපමණක් නොව වැසිකිලි පාවිච්චි අර්ථවත් ක්‍රියාවකයිද ඒත්තු ගැන්විනි. බලන්න අධ්‍යාපනයේට සමාජයක් වෙනස් කිරීමේ කොයිතරම් බලයක් තියෙනවද කියලා. විධිමත් අධ්‍යාපනයේ තමයි සමාජයක ආකල්ප ගතිසිරිත් පුරුදු සියල්ලම වෙනස් කිරීමේ ගාමක බලවේගයේ බවට පත් වෙන්නේ. කෙටි කතා කරුවා එක අපිට මෙතනදී මතු කරලා පෙන්නනවා. වැසිකිළිය පාවිච්චි කිරීම පිළිබඳ කුළුඳුල් අත්දැකීම. මුලින්ම කතකයා තමයි මේ වැසිකිළිය භාවිත කරන්නේ. එයාට ඒ අත්දැකීම හිතේ හංගගෙන ඉන්න බර වැඩි වුණා. පස්සේ මල්ලිට පොඩ්ඩක් ඕක කියපුවා මල්ලි මොකද කරන්නේ මුළු ගෙදරම ආයත මේක කියනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් නිවසේ හැමෝම වැසිකිළිය භාවිතයට යොමු වෙච්ච ආකාරය කෙටි කතා කරුවා විස්තර කරනවා. නමුත් තාත්තා විතරක් පරණ පුරුද්දේ නෂ්ටාවශේෂයක් ඉතිරි කරගත් ආකාරයේ කතාවේ අගට පැහැදිලි කරනවා. මුලින්ම මා වැසිකිළිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. මල්ලි හෝ නංගි එහි නොගොස් කොළරොඩු විසිරී තරමක් අපිරිසුදු වී තිබීමද මට පහසුවක් විය. කතකයා මෙතෙන්ට පොළඹවන්න හේතු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අර පාසලේදී ලබාගත් දැනුම. අනිත් එක ගමේ අය උසුළු විසුළු කරන්න පටන් ගත්තා. ගෙදර වැසිකිළියක් හදාගෙන ඒක පාවිච්චි කරන්නේ නැහැ කියලා. මේ කාරණා නිසා තමයි ඔහු වැසිකිළිය භාවිතයට යොමු වන්නේ. කෙසේ වුවද මෙය මටම තනිකර තබා ගැනීමට තරම් බර වැඩි අත්දැකීමක් විය. පිට යාළුවෙකුට නොකිය හැකිය. ගෙදරින් හුවද කිව හැක්කේ මල්ලිට පමණකි. මල්ලි මා සිතූ තරම් විශ්වාසවන්තයෙක් නොවිය. එයාට ඕනෑ වුණා මේක එකවරම ගෙදර අය දැනගන්න එක ටිකක් වළක්වන්නට. නමුත් හිතේ මේක හංගගෙන ඉන්නත් බෑ. මල්ලිට කිව්වා මල්ලි මේක රකී කියලා. මල්ලි එයා හිතපු තරම් විශ්වාසවන්ත කෙනෙක් වුණේ නැහැ. මල්ලි ගිහිල්ලා නංගිට කියනවා, අක්කට කියනවා, අම්මට කියනවා, අම්ම මුළු පවුලටම මේක දැනගන්න සලස්සනවා. ඔව් දැන් ඒතර ওই විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඒ සිද්ධි අවස්ථා ඇසුරෙන් ඒ සමාජ ජීවිත කාරණා පිළිබඳව ඉදිරිපත් කරපු යථාර්ථය අපි අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. විභාගයේදී අපේ දරුවන්ට මේ කෙටි කතාව ආශ්‍රය කරගෙන නොයෙක් විදිහේ විචාර ප්‍රශ්න එන්න පුළුවන්. ඒ අහන ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම පිණිස ওই අවස්ථා හොඳට මතක තබා ගන්න ඕනේ. ඒ වගේම අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්න අහනවා. ඒවටත් කතාව දෙතුන් වතාවක් කියවලා කතාවේ හැම තැනක්ම හොඳට තමන්ගේ මතකයේ රඳවා ගැනීම අවශ්‍ය කරනවා. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මේ කෙටි කතාවෙන් නිරූපණය කරන සමාජයේ ස්වභාවය කෙබඳුද කියලා. කෙටි කතාවෙන් නිරූපිත සමාජ පසුබිම. මේ කෙටි කතාවට පසුබිම්ම පවතින්නේ පසුගිය සියවසේ ද්විතීය දශකයේ පමණ පැවති මෙරට ග්‍රාමීය ජන සමාජය. ඒක නිශ්චිතයිනේ. 1924 12/1 පොඩි එකාගේ උපන්දිනේ උළුවස්සේ උඩ කොටලා තිබුණා. කෙටි කතා කරුවා එම ගැමි සමාජයේ යථා ස්වරූපය චරිත කීපයක් ඇසුරෙන් සාර්ථකව නිරූපණය කර ඇත. ගැමි පවුලක වැඩිමහලු සහෝදරිය බාල සහෝදරයන් කෙරෙහි මවක මෙන් කාරුණික වීම හා ගේ දොර වැඩපළ ඉටු කිරීම. ඒ ගැමි සමාජයට සම්බන්ධ ඒ ස්වභාවය නිරූපණය කිරීම සඳහා තමයි මේ චරිත උපයෝගී කරගෙන තියෙන්නේ. චරිත තුලින් ගැමි පවුලක වටපිටාව කොයි වගේද කියන කාරණය හොඳට පැහැදිලි කරනවා. පියා කෙරෙහි දරුවන් තුල පවත්නා බිය. අම්මා කෙරෙහි දරුවන්ට ලොකු බියක් නැහැ. මොකද අම්මගේ ඇඟේ දැවටි හැම වෙලේම ඉන්නේ. තාත්තා නිතර ගෙදර නැහනේ. ටිකක් තාත්තගේ පෙනුමේ සරපරසු බවක් තියෙනවා. ඒ නිසා පියා කෙරෙහි දරුවන් තුල බයක් හා ගෞරවයක් පවතිනවා. මනා සෞඛ්‍ය හා සනීපාරක්ෂක පුරුදු පිළිබඳ අනවබෝධය. ඒවා පිළිබඳව මේ ගැමියන්ට ඒ හැටි දැනුමක් වැටහීමක් තිබෙන්නේ නැහැ. මේ ලෙඩ රෝග හැදෙන්නේ විස බීජ වලින්. ඒවා ගැන දැනගෙන හිටියේ නැහැ මේ පෙරේත දෝෂ. එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර හදිහූනියම් වගේ දේවල්. යක්ෂ දිෂ්ටි ආදී මේ මිත්‍යා විශ්වාසවල තමයි එල්බගෙන හිටියේ. අවිද්‍යාත්මක මිත්‍යා ඇදහිලි විශ්වාස, රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පවත්නා අප්‍රසාදය. කතාවේ සිද්ධි අවස්ථා තුලින් ඒක අපට හොඳට පැහැදිලි වුණා. කාගේ හරි මගඩියක් වෙන්න ඇති ඔක කියනවා. උන්නම් ඇවිල්ලා කියයි අපට කොහින්දෝ වට සල්ලි තියෙන්නේ. ඔය ආදී විදිහට කතකයාගේ පියා හේරත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අර එහෙම කෑ ගහලා ගියාට පස්සේ බනිනවනේ. ඒ තුලින් අපට පේනවා මේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගැමියන් තුල ඒ තරම් පැහැදීමක් නැහැ කියන එක. නඩු හබ වලට දක්වන බිය එක තැනක මෙහෙම සඳහන් වෙනවා. නඩු උසාවිය යනු බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාටද රෞරව නරකයේ වැනි භයානක දේවල්ය. ඒවා හරි නුහුරු තැන් ගැමියන්ට. අහිංසක මිනිස්සු වැරදි කරන්නේ නැහැ. පොලිසිය අල්ලාගෙන යයි කියලා බයයි. නඩු හබ වලට පැටලී උසාවි ගානේ යන්න වෙයි කියලා බොහොම බයක් දක්වන පිරිසක් මේ ගැමියෝ කියලා කියන්නේ.
යහපත් ජීවන ආකල්ප ගැමියන් තුල තිබුණා. ඒව ගැනත් මේ කෙටි කතා කරුවා යම් යම් තැන්වලදී ඉස්මතු කරනවා. මේ බඳු තැනක්. එළිය ඇතත් නැතත් පාරක් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වූහ. එසේ කළහොත් අධෝමුඛයෙහි ගෙඩි සෑදෙතැයි යන විශ්වාසය කාතුලත් තදින් මුල් බැසගෙන පැවති බැවිනි. ඒක විශ්වාසයක් වුණත් ඒ තුල යහපත් ජීවන පුරුද්දක් ජීවන ආකල්පයක් ක්‍රියාත්මක වුණු බව පැහැදිලි වෙනවා. ඊළඟට අපි බලමු මේ කෙටි කතාවෙන් අපට හඳුනා ගන්නට හැකි නිර්මාණාත්මක භාෂා ලක්ෂණ කෙබඳුද කියලා. කෙටි කතාවක සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රධානම අංශය හැටියට යොදාගෙන තියෙන භාෂාවේ නිර්මාණාත්මක ගුණය කියන එක සඳහන් කළ හැකියි. බොහොම රසවත් මේ කෙටි කතාව. කියවන්නා තුල චිත්‍ර රූප මැවෙනවා. හාස්‍ය උපහාසය වගේ රසයන් උත්පාදනය වෙනවා. සරල ආඛ්‍යාන රීතිය කෙටි වාක්‍ය ශෛලිය යොදා ගන්න තැන්. දරුවනේ කෙටි කතාවක යොදා ගන්න භාෂාව අපට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. ආඛ්‍යාන රීතිය හා සංවාද රීතිය කියලා. කතන්දරයේ විස්තර කරන භාෂාවට අපි කියනවා ආඛ්‍යාන රීතිය කියලා. චරිත පාත්‍රයන් අතර හුවමාරුන දෙබස් වලට අපි කියනවා සංවාද භාෂාව කියලා. මේ සංවාද භාෂාව යොදා ගන්නකොට ඒ පාත්‍රයන්ගේ සමාජ පසුබිම, දැනුගත් මට්ටම ආදී කාරණා කෙරෙහි සැලකිලිමත් වෙමින් තමයි ඒ පාත්‍රයන්ගේ මුවට වදන් නංවන්නේ කෙටි කතා කරු. මේ කෙටි කතාවෙත් ඒ ලක්ෂණය අපට හඳුනා ගන්න පුළුවන්. දැන් සරල ආඛ්‍යාන රීතිය නිපදවා ගන්න කෙටි වාක්‍ය ශෛලියකින්. මේ බලන්න. ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින. වචන 3-4 වාක්‍ය. මේ පුංචි පැටවා මහ එකාටත් වඩා ලස්සන විය. අර කෙටි වාක්‍ය ශෛලිය යොදාගෙන වස්තු දෙකක් සංසන්දනය කරනවා. අර බුත්සරණේ නාලාගිරි දමන කතාව අපේ දරුවෝ කියවලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ එක පැත්තකින් සංසුන් ගමනින් වඩන ආකාරය අපට බුත්සරණ කතුවරයා විස්තර කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් නාලාගිරි හස්තියා හොඬවැල උස්සගෙන පය පොළොවේ හප්පගෙන බොහොම දරුණු විදිහට දුවගෙන යන ආකාරය විස්තර කරනවා. හරියට අපි චිත්‍රපටයක ත්‍රාසජනක අවස්ථාවක් නරඹනවා වගේනේ ඒ කොටස කියවනකොට දැනෙන්නේ. අන්න ඒ රචනා ක්‍රම භාවිත කරනවා මේ කෙටි කතා කරුවෝ. මේ බලන්න. මහගෙදර බිම ගොම මැටිය. මෙහි සිමෙන්තිය වස්තු දෙක සංසන්දනය කරනවා. මහගේ බිත්තිවල ගොම මැටිය මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල්ලතු වලිනි. කෙටි වාක්‍ය ශෛලිය. ප්‍රාණවත් සංවාද භාෂාව. මේ කෙටි කතාවේ සංවාද බසට මූලිකත්වය ලබා දී තිබෙනවා. ඒ නිසා කතාව නාට්‍යමය ගුණයක් ගන්නවා. හරියට අපේ ඇස් ඉදිරිපිට පේන්න තියෙන නාටකීය ජවනිකාවක් වගේ සමහර අවස්ථා මේ කෙටි කතාව ඉදිරිපත් කරන. ඒ භාෂාව සංවාදශීලීව භාවිත කරන නිසා. කවුද මේ ගෙදර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණය දෙපරට වඩා පැහැදිලි විය. මම තාත්තා බය අඩු ලෙස පිළිතුරු දිනි. මොකක්ද නම? හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාසගමක් නැද්ද? දැන් අපි කියවනකොට අපිට ඒ උච්චාරණය පවා මැවිලා පේනවා. කොච්චර සරපරස විදිහටද මේ නිලධාරියා කතා කරන්න ඇත්තේ කියලා. තියෙනවා. පටබැඳිගේ හේරත්. අමුත්තා ඒ සියල්ල තමා ගෙනවුත් තිබූ දිගටි පොතෙහි සටහන් කරගති. පුතේ මේ තැන් ඔක්කොම නොවුනත් වගන්තියක් දෙකක් හරි කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. ඔබට විභාගයේදී අර ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා නම් එක කොටසකට අවම වශයෙන් උදාහරණ දෙකක්වත් දෙන්නයි කියලා කියනවනේ. ඒවට නෝවා වැදගත්. ඒ නිසා තනින් තනින් කීපයක් මතක තබා ගන්න. හාස්‍ය හා උපහාසය ඉස්මතු කරන භාෂාව. කතාව රසවත් වෙන්න මේ භාෂා උපක්‍රමයේ ප්‍රධාන වශයෙන් ඉවහල් වෙලා තියෙනවා. කුණු ඉස්පැට්ටර තිකෝනිස්කාරයාගේ ගෙදෙට්ට ගිහින් ඇහැව්වලු කක්කුස්සියක් තියනවද කියලා. සුගතම් පටන් ගත්තේය. තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කක්කුස්සිද? ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න. එහෙම කියලා කෙල්ලේ මේ මහත්තයාට වතුර පනිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වලු. මිනිහට තරහ ගියේ පාර එවෙලෙම නඩු දාන්න නම ලියාගෙන ගියාලු. මේ කොටස කියවනකොට hina යන්නේ නැද්ද අපට? හාස්‍ය රසය නැගෙන්නේ නැද්ද අපට? රචකයා බස හාස්‍ය රස ඉස්මතු කිරීමට කොයිතරම් රසවත්ව භාවිත කරනවද? තවත් ඒ වගේ අවස්ථා කීපයක් අපට ගන්න හැකි. ඔහු බර සපත්තු දැමූ পায় ඒ මත තබා තද කොට බැලීය. දැන් අර කතකයාගේ නිවස පිටිපස්සෙන් තවත් ගංගොඩකට යන්න පාරක් තිබුණා. හැබැයි යන්න තිබුණේ ඒ දණ්ඩක් උඩින්. මේ ඒ දණ්ඩට ගිහිල්ලා পায় තියලා බලනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ඒ දණ්ඩ උඩින් යන ගමන පරිස්සම්ද කියලා. ඊට පස්සේ পায় ආපස්සට ගන්නවා. නෑ දැන් හවස් වුණා. වෙන දවසක මේ පැත්තට යනවා කියලා යන්න යනවා. දැන් මෙතන එක පැත්තකින්
මේ මහ පොළොවට ගැමි සමාජයට මුල් බැස නොගත් නිලධාරියෙකුගේ අර කෘතිම සාටෝපීය ස්වරූපය නිරූපණය කරන ගමන් අනිත් පැත්තෙන් හාස්‍යකුත් ඉස්මතු කරනවා. බර සපත්තු දැමූ පය ඒ මත තබා තදකොට බැලීය. ඒ දණ්ඩ නොසැලී සිටියේ නමුත් ඔහුගේ පය බදාගත්තේ නැත. දැන් හවස් වුණා වැඩි. එහෙට වෙන දවසක යනවයි ඔහු කීවේය. මේ මොන කරදරයක්වත් නැහැනේ. අපේ ගෙදරටත් ඒ දණ්ඩකින් ගොඩ වෙලා එන්න තිබුණා නම් තාත්තා කියූ දෙහි අර්ථය එකවරම සුගතන්ට වැටහුනේ නැත. එය වැටහුණු විට ඔහු පෙරමෙන් කොක් කඳලා සිනාසුනි. සෑමදාම උදෑසනින් අපි එක් එක්කෙනා එක එක දිසාවෙන් කැලෑරොදට පිවිසෙමු. පඳුරු ඈත් මෑත් කර රිංගන අපට කෙනෙකුට නිදහසේ වාඩි වී සිටීමට තරම් ඉඩ කඩ ඇතිව ගස් කොළන් වලින් වටවුණු බිම් කඩක් හමු වෙයි. ගස් මෑත් කරන අඩිය තබන හඬින්ම නිලමැසි හමුදාවක් රූංගාගෙන අහසට නැගාවොත් අපි එතනින් වහාම පසුබසිමු. අප තුල හාස්‍යය ප්‍රබලව නැගෙන විස්තර විදිහට මේවා අපට සලකන්න පුළුවන්. සමහර හනසු ඊටාම උපකාරශීලී. ඒවා එළිය අනවශ්‍ය විට ටිකක් නිදි කරවා අවශ්‍ය විටක දල්වා ගැනීමට පුළුවන්. රාත්‍රී කාලේ මල පහ කරන්නට යනකොට කැලෑවට හනස්සක් පත්තු කරගෙන ගියපුවාම ඒක බොහොම ප්‍රයෝජනවත් කියන එක බොහොම ලස්සනට විස්තර කරනවා. සංකල්ප රූපාත්මක භාෂාව. එහිදී උපමා පිරුළු ආදිය භාවිත කරනවා. මටත් කරන්න තිබුණේ අර වී ඇට යහුලපු කිකිලි කරපු දෙ. ওই විදිහට අර කතකයාගේ අක්කා කතකයට බනින අවස්ථාවක් තියෙනවා. ඔහුගේ නොකරන වෙදකමට පොඳුරු තෙල් හත් පට්ටයක් සොයන්නට පටන් ගත්තා. යන්න පිරුළු. වර්ෂාවක් වැස පායන්නාක් මෙන් කතා බහද කාලයත් සමග තුරල් වී යන්නට විය. උපමා. එහෙත් මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. අනික් අය නින්දට ගිය අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට විය. රූපකාර්ථ. ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින මේ පුංචි පැටවා මහයිකාටත් වඩා ලස්සන විය. රූපකාර්ථ භාෂාව. මේ බඳු භාෂාත්මක උපක්‍රම මේ කෙටි කතාවේ බස රස ගන්නවන්නට රචකයා භාවිත කරලා තියෙන වග අපේ දරුවෝ සියුම්ව අවබෝධ කරගන්න ඕනේ. සංකේත යොදා ගන්නවා. අපි කලිනුත් කිව්වනේ කෙටි කතා කරුවා වචන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනෙක් කියලා. වචන ගොඩකින් කියන්න ඕනේ දේ සංකේතයක් කරහා ප්‍රකාශ කරනවා. ඔහු බර සපත්තු දැමූ පය ඒ මත තබා තදකොට බැලීය. ඒ දණ්ඩ නොසැලී සිටියේ නමුත් ඔහුගේ පය බදාගත්තේ නැත. ඒ කීවේ මේ සමාජයට මුල් ඇද බැදගත්ත මේ සංස්කෘතියේ මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. එයා ඔස්සේ මේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳවයි විවේචනය කරන්නේ. සාර්ථක අවස්ථා නිරූපණයක් මේ කෙටි කතාව පුරාම අපට දකින්නට පුළුවන්. අපි කීපයක් අරන් බලමු. පිච්චේ කලබල නැතුව ඉඳින් ටිකක් අක්කා කීවාය. මම ඇය කියූ දෙය නොඇසුණාක් මෙන් රොටියගෙන එය අනික් අතට මාරු කරමින් හා ඒට පිඹිමින් ස්තෝප්පුවට දුව ගියෙමි. කුරහම් පිටි අඹරන්න ආවේ නෑ කතකයා. හැබැයි අක්කා අමාරුවෙන් කුරහම් පිටි අඹරලා රොටි හැදුවට පස්සේ අර කබලෙන් බාණ්ඩත් කලින් රොටිය උස්සගෙන මල්ලි දුවනවා. ඒ වෙලාවේදී අක්කා මල්ලිට බනින්නේ නෑ. පිච්චේ කලබල නැතුව ඉඳින් ටිකක්. බොහොම කාරුණික අක්කා කෙනෙක් මේ අක්කා. මේ වගේ අවස්ථා අපේ මනසේ ඇඳෙන මැවෙන විදිහට කතාවේ ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ගෙදරට බාස් කෙනෙකු ආදිනේ අපට විශේෂ දවසක් විය. මල්ලීත් මාත් පමණක් නොව නංගිවත් ඔහු ළඟින් ඉවතට ගියේ නැත. ඔහු යෙදී සිටි ආශ්චර්යවත් ක්‍රියාව දෙස අපි ඇසිපිය නොහලා බලා සිටියෙමු. ළමා මනස අලුත් දෙයක් කරනකොට හරි ආසාවෙන් ළමයි ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ බඳු තැන් බොහොම සාර්ථකව ඉදිරිපත් කරනවා. ගැමි කටවහරේ යෙදුම් බොහෝ සෙයින් මේ කෙටි කතාවේ භාෂාව තුළ හඳුනා ගන්න පුළුවන්. තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතක් පයක් නොහොලන එවුන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ? තෝ හොරාලියා තැම්ම. ඔයා ගැමියන්ගේ කටවහරේ යෙදෙන යෙදුම්. ඔව් හැමදේම බැh කට විතරයි හොල්ලන්න පුළුවන්. අතක් හොල්ලන්න එපා. කෑම්බීම් සේරම දෙපා මුලට පහළ වේ. බලා හිටපිය. අර අනුප්‍රාසාත්මක ලක්ෂණයේ භාෂාවේ බැh රූංගාල ඔය වගේ යෙදුම් තුලිනුත් අපට මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙම බලපුවාම විවිධ නිර්මාණාත්මක භාෂා ප්‍රයෝග යොදාගෙන රචනා කරලා තියෙන ඉතාම රසවත් කෙටි කතාවක් හැටියට අපට වැසිකිළියක් කෙටි කතාව හඳුන්වා දෙන්න පුළුවන්.
ඔව් මේ කෙටි කතාව අවසානයේදී අපි විමසා බලන්න ඕනේ රචකයා මේ කතාවෙන් ප්‍රකට කරපු ජීවන දෘෂ්ටිය මොන වගේ එකක්ද කියන එක. මොන අපේ දරුවන්ට මේවා සටහන් කරගන්නත් පුළුවන් අපි සම්පින්ඩනාත්මකව ඉදිරිපත් කරනවා. එතකොට Tamanට මේ කෙටි කතාව ආශ්‍රයෙන් එන ਵਿਚාරයකදී මේවා මතක තියාගෙන ගිහිල්ලා ලියන්න පුළුවන්. මහජනයා ප්‍රමාණවත් පරිදි දැනුවත් නොකොට බලහත්කාරයෙන් ඔවුන් මත පටවනු ලබන ඇතැම් ව්‍යාපෘති කෙතරම් ප්‍රයෝජනවත් වුවත් ඒවා අසාර්ථක වන බව පෙන්වීම තමයි මේ කතාවෙන් ප්‍රකට කරන ජීවන දෘෂ්ටිය. මහජනයා සහභාගී කරවාගෙන ඔවුන් දැනුවත් කරලානේ ඔවුන්ට වැදගත් ව්‍යාපෘතීන් ඔවුන් එක්ක ක්‍රියාත්මක කරන්නට ඕනෑන්නේ. ඇතුව බලහත්කාරයෙන් නඩු දානවා, පොලිසිය ගෙනියනවා ආදී දේවල් කියලා බියවද්දලා කරන ව්‍යාපෘති සාර්ථක නැහැ. ව්‍යාපෘතියේ ප්‍රතිලාභියට අවබෝධයක් නැහැ. මේ ව්‍යාපෘතියෙන් Tamanට ප්‍රයෝජනයක් ලැබෙනවා කියන එක. ඒකයි වැසිකිළිය හැදුවට ඒක භාවිත කළේ නැහැ. හැදුවේ මොකටද? නඩු දානවයි කියලා බය කළානේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බියවැද්දීම නිසා වැසිකිළියක් හැදුවා. හදපු වැසිකිළිය ගැමියෝ පාවිච්චි කරනවද කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පසු විපරම් කළෙත් නැහැ. මේ නිවසේ අය පාවිච්චි කළෙත් ගමේ අය ඒක පාවිච්චි කළෙත් නැහැ. ඒ නිසා ඇතැම් ව්‍යාපෘති මෙහෙම කරපුවාම අසාර්ථක වෙන බව පෙන්වීම තමයි මේ කෙටි කතාවෙන් රචකයා මතු කරන ජීවිතාකල්පය. දැන් අපේ දරුවන්ට ක්‍රමානුකූලව මේ කෙටි කතාව අධ්‍යයනය සඳහා මඟ පෙන්වීමක් අපි කළා. ඔබ කෙටි කතාව නැවත කියවන්න ඕනේ. මේ කරුණු ආවර්ජනය කරන්න ඕනේ. ඔබට මේ පාඩමත් නැවත නැවත බලන්න පුළුවන්. ඔබට පුළුවන් channel NIE කියන YouTube නාලිකාවට ගිහිල්ලා මේ පාඩම නැවත බලලා ආයේ මේ කරුණු අවබෝධ කර ගැනීමට. එහෙමනම් අපි සුපුරුදු පරිදි පාඩම સમાપ્ત කරන්නේ ඔබට ඉගෙන ගන්න සලස්වපු පාඩමින් ඔබේ දැනුම, ඔබේ මතකය නැවත විමසා බැලීම සඳහා ඔබව කිසියම් අභ්‍යාසයකට යොමු කරමින්, ඇගීමකට යොමු කරමින්. අද අපේ ඇගීමයි මේ. ප්‍රශ්න 3ක් අපේ දරුවන්ට ලියන්න අපි දීලා තියෙනවා. මේවට ලියලා සූදානම් වෙන්න. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගය මේ ආසන්නයේ ඔබ ඉන්නේ. මායිමේ ඔබ ඉන්නේ. මේ වගේ පාඩම් වලට සවන් දීලා මේ පාඩම් නරඹලා මේ වලින් උකහා ගන්න ඕනේ දේවල් අරගෙන අභ්‍යාසවල යෙදිලා සූදානම් වුණොත් එහෙම ඔබට මේ හැම විෂයකින්ම විශිෂ්ට සාමාර්ථයන් අත්පත් කර ගැනීමට නියත වශයෙන් අවස්ථාව තියෙනවා. ඒ සඳහා උනන්දු වෙන්න. ඔව් අපේ දරුවෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නට ඕනේ. නූගත් ගැමි සමාජයේ ආචීර්ණ කල්පිත ආකල්ප ගතිසිරිත් හා ඇදහිලි විශ්වාස වෙනස් කළ හැක්කේ නිසි අධ්‍යාපනයක් මගින් බව ඉස්මතු කිරීම අපට වැසිකිළියක් කෙටි කතාවේ අරමුණයි. පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නය අපට වැසිකිළියක් කෙටි කතාවේ නිරූපිත ගැමි සමාජ යථාර්ථය කෙබඳුදැයි සාකච්ඡා කරන්න. තුන්වෙනි ප්‍රශ්නය කෙටි කතාවක් රසවත් හා සාර්ථක නිර්මාණයක් වීම සඳහා එහි යොදා ගනු ලබන භාෂාව කෙතෙක් දුරට ඉවහල් වන්නේ දැයි අපට වැසිකිළියක් කෙටි කතාව ඇසුරින් පෙන්වා දෙන්න. පාඩම හොඳින් අපේ දරුවෝ නරඹුවා නම් නැවත මේ පාඩම ඔබට YouTube එක හරහා නරඹන්නත් පුළුවන්. එහෙම නරඹලා මේ ප්‍රශ්නවලට නිසිසේ කරුණු උකහාගෙන පිළිතුරු සපයමින් ඔබේ විභාග කඩයිම ඉහළින්ම ජයග්‍රහණය කිරීම සඳහා මහන්සි වෙන්නේ කියන ඉල්ලීම කරුණාවෙන් කරමින් ඔබ සියලු දෙනාටම තමන්ගේ විභාග කටයුතු ජයග්‍රහණය කිරීම සඳහා සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් අපි සමුගන්නවා. ආයිබෝවන්.